समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सघ्मोक्तदं धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स कायेन संवरो साधु साधु आचाय संवरो मनसा संवरो साधु साधु सब्भत संवरो सब्भत संतो लज्जी रक्षितोति पौण्डति लंडन නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ අති ගෞරවනීය නම කියන්නට අවසරයි මඩුගල්ලේ මහානාම ස්වාමින් වහන්සේ ප්‍රධාන කොට ඇති සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත ධර්ම ශ්‍රවණාබිලාසී පින්වත්නි අද මේ උතුම් ධර්ම දානමේ පින්කමෙහි ඒ පින්බර දායකත්වය දරනු ලබනවා එංගලන්තයේ පදිංචි සුජාතා වික්‍රමතුංග ඒ මහත්මිනිය ප්‍රධාන කොට ඒ පවුලේ සියලු දෙනා මේ පින්කමට දායකත්වයේ දරනු ලබනවා විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ මිය පරලොව යන්නට යෙදුන අයට පුණ්‍යානුමෝදනා කරන අතරේ ඒ පූජනීය බුද්ධංග ආනන්ද ස්වාමින් වහන්සේ අසනීපතත් උන්වහන්සේටත් ඒ වගේම අසනීප තත්ත්වයේ පසු වෙන සරත් වීරසේකර මහත්මයා ඒ වගේම මල්ලිකා ඩොනල්ඩ් ශාන්ති සුනන්දා චන්ද්‍රානි හේමන්ති යන මේ සහෝදර සහෝදරියන්ට ආශිර්වාද කරන්නට වගේම ඒ වගේම රෝගාතුරව සිටින ඒ පාසල් කාලයේ මිතුරියක් වන කාන්ති රත්නායක ඒ මෙනවියටත් නිරුක් නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරලා ඉක්මන්ස්ව ප්‍රාර්ථනා කළ ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනන්ත සසර පටන් මේ මොහොත වෙනකම්ම යම් ආකාරයකින් මේ සසර ගමන කෙලවර කරගන්නට සත්පුරුෂ අදහසින් සත්පුරුෂකමින් යුක්තව උදව් උපකාර කළ උදව් උපකාර කරන්නා වූ කල්යාණ මිත්‍රයන් වහන්සේලා වන මහා සංඝරත්නයත් ඒ වගේම ගිහි කල්යාණ මිතුරනුත් හැදු වැඩු දෙමෝපියන් වගේම සංසාරයක් පුරාවට මුණ ගැහුණ මව් දෙමෝපියන් සැමටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ දේශනාව උපකාර කර ගැනීම පිණිස ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අද මතක් කළේ දායකත්වයේ සහ අරමුණ පිළිබඳව. අපි මේ පිළිබඳව නැවතත් දේශනාවේදී අවසානයේදී සිහිපත් කරලා ඒ ආශිර්වාද කිරීම සහ ඒ පුණ්‍යානුමෝදනා කිරීම සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ මම මාතෘකා විදිහට තෝරාගත්තේ සංයුක්ත නිකායේ කෝසල සංයුත්තේට අයිති සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාවේ නම අත්තරක්කිත සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නට හේතු වුණ කාරණය බොහොම ලස්සන සිදුවීමක් පෙන්නනවා. බොහොම කෙටියෙන් මේ කාරණේ තියෙන නිසා මම මේ කාරණේ සිහිපත් කරලා දෙන්නම්. කුසල් රජුරෝ
තනියම හුදකලාව ඉන්න වෙලාවක, ඒ කියන්නේ තනියම කවුරුත් නැතුව Taman තනියම ඉන්න වෙලාවේදී කොසල් රජුරවන්ට සිහිපත් වෙච්ච දෙයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මතක් කරන්නේ. එතනදී බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා එකත් පසකව වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා භාග්‍යවතුන් වහන්සේ මම තනියම ඉන්න වෙලාවේ මට මෙන්න මේ වගේ අදහසක් හිතට පහළ වුණා. කොයි වගේ අදහසක්ද කියලා මෙන්න ඉදිරිපත් කරනවා. ඒ අදහස තමයි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ බොහෝ පිරිසක් තමන්ගේ ආරක්ෂාවට රැකවරණයට බොහෝ දේවල් යොදා ගන්නවා. ඒ අතර මම රජ කෙනෙක් හැටියට මට අස්රිය පාබල කියලා මේ සිවුරඟ සේනාවක් ඉන්නවා. මේ සිවුරඟ සේනාවෙන්ම මාව කොච්චර ආරක්ෂා කළත් ඒ ආරක්ෂාව බාහිර ආරක්ෂකයක් බැහැරින් කරන ආරක්ෂාවක්. මේ ආත්මය එහෙම නැතිනම් මේ ජීවිතේ රැකගන්න නම් එහෙම නැතිනම් මේ තුල නිවැරදිව මේ ආත්මය ආරක්ෂා කරගන්න නම් බාහිරින් ආරක්ෂාවක් යොදලා වැඩක් වෙන්නේ නැහැ. ඒ ආරක්ෂාව ආධ්‍යාත්මික පැත්තෙන් යොදන්න ඕන ආරක්ෂාවක් යොදන්න ඕන නේද කියලා මට මෙන්න මෙහෙම විතර්කයක් අදහසක් කල්පනා කිරීමක් වුණා කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මතක් කරනවා. භාග්‍යවතුන් වහන්සේ එතනදී කොසල් රජුණට මතක් කරනවා රජතුමනි එසේමයි ඔබට ඒ හිතුන විතර්කය හරියටම හරි ඔබ ඒ හිතපු විදිය හරි කෙනෙක් මේ බැහැරින් කොච්චර ආරක්ෂණ ක්‍රමවේදයක් පාවිච්චි කළත් ඒ තමන්ගේ ජීවිතයේ ආත්මය ආරක්ෂා කරන්නට පුළුවන් කමක් නැහැ. අනිවාර්යයෙන්ම ඇතුළාන්තයෙන් ආරක්ෂා කළොත් පමණමයි ඇතුළ ආරක්ෂා වෙන විදිහේ වැඩපිළිවෙලක් කළොත් පමණමයි රැකවරණයක් වෙන්නේ කියලා මෙන්න මේ සූත්‍ර දේශනාව දේශනා කළා. ඉතින් මේක බොහොම කෙටි සූත්‍රයක්. මොකද සංයුක්ත නිකායේ සූත්‍ර දේශනාවන් බොහෝ කෙටි සූත්‍ර. සූත්‍ර දේශනාව කෙටි වුණාට ඒ තුල අන්තර්ගත වෙන දහම් අර්ථය කෙටි නැහැ. අපේ ජීවිතයට මෙය යොමු කරගෙන ඒ තුල විමසලා බලනකොට විශාල පුළුල් පරාසයකට මේ ධර්ම වචන කීපය යොමු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා මම දේශනාවේ අපේ ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියන දහම් පණිවිඩය ලබා දෙන්නට පෙර ඔබ සියලු දෙනාටම මතක් කරනවා දැන් ධර්ම දේශනාව ආරම්භ වෙලා තියෙන නිසා විනාඩි කිහිපයක් ගත වෙලා තියෙන නිසා ඔබ හැමදෙනාගේම අවධානය මේ දේශනාව වෙත යොමු වෙලා ඇති. නමුත් තවදුරටත් මම මතක් කරනවා ඔබට නොයෙකුත් බහැර අරමුණු වලට හිත දුවන්න දෙන්නේ නැතුව හිත බොහොම කය තැම්පත් වෙලා තියෙනවා වගේම හිතත් බොහොම තැම්පත් කරගෙන බොහොම සංයමයකින් යුක්තව හොත්තට සිහියෙන් සහ නුවණින් යුක්තව මේ කියන එක කරුණක් ගානේ තමන්ගේ හිත මෙහෙවගෙන එන්න කියන එක සිහිපත් කරනවා. සමහර වෙලාවට මා ගන්න උදාහරණ මතක් කරන දහම් ජීවිතයට මතක් කරන ප්‍රායෝගික සිදුවීම් මේ දේවල් අපි දන්න දේවල්නේ, මේවා අපි අහලා තියෙන දේවල්නේ, මේ දේවල් අපි දන්නවා හොඳටම කියන තැනකින් අහන්නේ ගන්නේ නැතුව මේකෙන් කියන්නේ මොකද්ද, මේ තුල පැහැදිලි කරන්නේ මොකද්ද කියන එක හොඳට උකහා ගන්න, තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ පිළිබඳව හොඳ විමර්ශනාත්මකව අහගෙන හිටියාම. ඒ නිසා මුලින්ම මම මේ කාරණේ මතක් කළේ අපි නිවැරදිව ධර්ම ශ්‍රවණය කිරීම කරන්නට නම් මේ විදිහේ හොඳ අවබෝධයකින් ධර්මයේ පිළිබඳව යොමු වෙන්න නම් ඒ ධර්මයේ නිවැරදිව අහන්න ඕන වෙනවා. නිවැරදිව අහන්න නම් ඒ කියන කරුණු ටික නිවැරදි විදිහට තමන්ගේ මනසට යන්න ඕනේ. දේශනා කරන ස්වාමීන් වහන්සේ දහම් කරුණු දේශනා කළාට අහන ඔබගේ හිතේ තියෙන වචන ටිකකින් එහෙම නැතිනම් කරුණු ටිකකින් තමයි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට වෙන්නේ.
නමුත් ඒ කියන අර්ථයන්ට කියන ධර්මයන්ට කියන පරයයන් වලට අනුරූප වෙන විදිහට හිත තුල කරුණු ගොනු කරගන්න එක නුවණකින්ම කළ යුතු වෙනවා. එහෙම නැතිනම් මේ කියන්නේ අපි දන්න එකනේ කියලා දන්න ටිකම සිහි කරගත්තොත් එයින් කියවෙන අර්ථය වැහිලා යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මම මෙච්චර මේ කාලේ ගත්තේ ඔබට ඒකේ තියෙන වටිනාකම පැහැදිලි කරලා දෙන්න ඕන නිසායි. ඉතින් ඒ නිසා අපි බලමු අපේ ජීවිතයට යොමු කරලා මේ බාහිර ආරක්ෂාව සහ ආධ්‍යාත්මික ආරක්ෂාව කියන්නේ රැකවරණය කියන්නේ මොකක්ද කියන එක අපේ ජීවිතයෙන් අපි බලමු. එතනදී මම ඔබට මතක් කරන්නම් මේ විදිහේ පණිවිඩයක්. අපි මේ කය ඉස්සල්ලා යොමු කරගමු. කය උදාහරණයකට ගමු. අපි මේ ශරීරය ගත්තහම මේ ශරීරයට පළමුවෙන්ම අපි පුදුම විදිහේ රැකවරණයක් ලබා දෙනවා. මේ රැකවරණේ කොයි විදිහටද දෙන්නේ කියලා මම එකින් එක ඔබට කියනවා. ඒ නිසායි මම මතක් කළේ මේ ටික මේ අපි දන්න ටිකක් නෙමේ කතා කරන්න කියලා හිතේ. නමුත් මේ කියන කරුණු ටික ඔබ වෙනකට වඩා විමසිලිමත්ව ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. අපි මේ කයට වතුර ටිකක් අපි මේ කයට දෙනවා නම්, ඒ කියන්නේ තිබහට වතුර ටිකක් බොන්න දෙනවා නම්, බොනවා නම් ඒ වතුර පිළිබඳව පිරිසුදුභාවයේ පිළිබඳව අපි කොච්චර සැලකිලිමත් වෙනවද? අපිරිසුදු වතුරක් අපි බොන්නේ නැහැ. අපේ වතුර පුළුවන් තරම් පිරිසුදු කරලා පාවිච්චියට ගන්නවා. ඒ පාවිච්චියට ගන්නේ පිරිසුදු කරලා ගන්නේ හේතු කාරණා ගොඩාක් තියෙනවා. ඒ අපිරිසුදු වතුර භාවිතා කිරීම නිසා මේ කය නොයෙකුත් ලෙඩ රෝගවලට භාජනය වෙනවා. ඒ ලෙඩ රෝග වලින් මිදෙන්න නම් අපි වතුර පෙරලා, උණු කරලා, පෙරලා නිවලා මේ විදිහට ඒ සෞඛ්‍ය ක්‍රමවේදයන් වලට අනුවම ඒ වතුර පාවිච්චි කරන්න බොහෝසේ පෙළඹෙනවා. ඊළඟට යමක් අපි ආහාරයට ගන්නවා නම් කැම බීම විදිහට ඒ කැමට ගන්න ආහාරමේ දේවල් ටික උනත් හොඳ සෞඛ්‍ය තත්ත්වයට ගැලපෙන විදිහේ දේවල්ම, එහෙම නැත්නම් අපි කියන්නේ ප්‍රත්‍ය ආහාර, අපත්‍ය ආහාර කියලා දෙකක් තියෙනවා. Tamanට ගැලපෙන සහ නොගැලපෙන ආහාර තියෙනවා. සමහර ආහාර ගැනීමෙන් නොයෙකුත් ලෙඩ රෝග හැදෙනවා. තියෙන ලෙඩ රෝග වැඩි වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා හොඳට මේ පිළිබඳව විමසිලිමත් වෙලා Tamanට ගැලපෙන්නේ, එහෙම නැත්නම් Tamanට පත්‍ය වෙන ආහාර මොනවද කියන එක ගැන විමසිල්ලෙන්මයි මේ ආහාර අනුභව කරන්න කැමට ගන්න. එහෙමනම් දැන් ඔන්න කන බොන දේ පිළිබඳව අපි බොහෝසේ පරිස්සම් වෙනවා මේ කයේ රැකවරණයේ පිණිස. ඒ විතරක් නෙමෙයි, ටිකක් හිතලා බලන්න මේ කයට යම් ආකාරයකින් හරි සීරීම් තුවාලයක් හරි ලැබෙනවා කියන තැනට අපි මේ කය පත් කරන්න කැමති වෙන්නේ නැහැ. පුළුවන් තරම් මේ කය රැක ගන්නවා, ආරක්ෂා කරනවා. කයට පුළුවන් තරම් ආවරණය කරනවා. පුංචි හෝ කටුවකින්වත් සීරීම් තුවාලයක්වත් ඇති වෙන්න දෙන්නේ නැතුව. ඒ විදිහට අපි මේ කය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා. සීරීම් තුවාලයකින්වත් මේ කය තුවාල වෙන්න දෙන්නේ නැතුව කොච්චර පරිස්සම් කළත් සමහර වෙලාවට පුංචි තුවාල ඇති වුණොත් අපි පුළුවන් තරම් ඉක්මනින් මේ තුවාල වලට ප්‍රතිකර්ම කරනවා. නැතිනම් අධික දුකක් පීඩාවක් ගෙන දෙන විදිහේ ඒ තුවාල වලින් පීඩාකාරී බව ඇති වෙනවා. ඒ නිසා ඒ තුවාල වර්ධනය වෙන්නට ඉඩ සලසන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මනින් මේ තුවාල පිරිසිදු කරලා බෙහෙත් ගල්වලා ඒ තුවාල සුව කරගන්නට උත්සාහවත් වෙනවා. ඊළඟට මේ කය තවදුරටත් පෝෂණය කරනකොට මේ කය හොඳට වර්ධනය කරන්න, පෝෂණය කරන්න අපි පෙළඹෙනවා. සීතල උෂ්ණ ආදී වගේ දේවල් වලින් මේ කයට නොලැබෙන විදිහට ලොකු රැකවරණයක් ලබා දෙනවා. මේ කය පැත්තෙන් මේ කය විශාල වශයෙන් අපි ආරක්ෂා කරන්න විශේෂ වැඩ කටයුතු සිදු කරනවා.
ඒ නිසා ඒ සඳහා විවිධ විදිහේ දේවල් අපි අනුගමනය කරනවා. ඒ වගේම තමන්ගේ කියලා ගත්ත දේවල් යම් ප්‍රමාණයක් තියෙනවා නම් ඒක සමහර වෙලාවට තමන්ගේ කියලා ද්‍රව්‍ය කාරණා වෙන්නත් පුළුවන්, පුද්ගලයෝ වෙන්නත් පුළුවන්. අපි හිතමු අම්මා තාත්තා දූ දරුවෝ නෝනා මහත්තයා ආදී වශයෙන් තමන්ගේ පවුලේ සමාජිකයෝ. ඒ වගේම තමා සන්තකව තියෙන වස්තුව දේපල ඉරකඩම් යාන වාහන ආදී ගෙවල් දොරවල් ආදී දේවල් මේ දේවල් හුත්තට පරිස්සම් කරනවා, අපි රැක බලා ගන්නවා, මේ ටික හොඳට ආරක්ෂා කරනවා. මේ කයත් රැක බලා ගන්නවා, ආරක්ෂා කරනවා. බොහෝ මොනකමින් මේ කය රැකවරණි අපි හදා ගන්නවා. බලන්න මේ කය හොඳට පෝෂණය කරනවා, රැක බලා ගන්නවා, හොඳට නඩත්තු කරනවා. ඒ වගේම හොඳ ආරක්ෂාවක් මේ කයට ලබා දෙනවා. මේ කරන ලද සියලුම කටයුතු ටික අවසානයේ කෙලවර වෙනවා මරණයත් සමග. මේ කයට දක්වපු සියලුම අනුග්‍රහයන් ටික, ඒ රැකවරණයන් ටික, ඒ පහසුකම් ටික සියල්ලම අපේ ජීවිත කෙලවර මරණයටපත් වීමෙන් අවසන් වෙනවා. හැබැයි අවසන් වුණාට මේ කය ආපහු අපි බාර දෙන්නේ, එහෙම නැත්නම් ලැබෙන්නේ අවසානයේ පතිත වෙන්නේ මහ පොළොවට. පොළොවට පස් ටිකක් විදිහට හෝ අලු ටිකක් විදිහට මේ පොළොවට එකතු වෙනවා. එතකොට කයට දුන්න රැකවරණය, කයට දුන්න පෝෂණය කියන මේ කය සම්බන්ධව දක්වපු සියලුම අනුග්‍රහයන් ටික අවසානයේ අපි අනුග්‍රහය දක්වලා තියෙන්නේ අර පොළොවට පස් වෙන, එහෙම නැතිනම් පොළොවට වැටෙන අලු ටිකට කරපු අනුග්‍රහයක්. එහෙම නැතිනම් මහ පොළොවට කරපු අනුග්‍රහයක්. සෝහනට දක්වපු අනුග්‍රහයක්, උපකාරයක්, සත්කාර කිරීමක් තමයි අපි මේ කයට විතරක් දක්වනවා නම් මේ සත්කාරණයන් ටික ඒ සිද්ධ කරලා තියෙන්නේ සෝහනක් සඳහා කරපු අනුග්‍රහයක්මයි. මේක ටිකක් ගැඹුරින් හිතලා බලන්න. මේන් අදහස් කරන්නේ නැහැ කොයිම වෙලාවකවත් මේ කය ගැන බලන්න එපා කියලා කියන අදහසක් මේ තුල ගැබ් වෙලා නැහැ. මෙතනදී ඉස්මතු කරන්න ඕනකම තිබුණේ අපි වැටියෙන්ම කැප වෙලා කටයුතු කරලා තියෙන්නේ, වැඩිපුරම වියපැහැදම් කරලා තියෙන්නේ, අපේ ජීවිතේ වැඩි කාලයක් අපි ගත කරලා තියෙන්නේ, වැඩිපුර ශ්‍රමය දක්වලා තියෙන්නේ, එහෙම නැත්නම් මහන්සි වෙලා තියෙන්නේ මෙන්න මේ කයේ වර්ධනයට, කයේ පෝෂණයට, කයේ රැක බලා ගැනීමට, බාහිර ආරක්ෂාවක් ලබා දීම සඳහායි අපි මේ කටයුතු ටික සිද්ධ කරලා තියෙන්නේ. එතනදී තියෙන දෝෂය තමයි මේ විදිහට මොනතරම් කැම බීම දීලා, මොනතරම් ආරක්ෂාවක් යොදලා පරිස්සම් කරලා රැක බලාගෙන පෝෂණය කරලා මේ කය කොච්චර නඩත්තු කළත් ඒ සියල්ල බැහැරින් කරන ලද ක්‍රියාවක්මයි කියලා ඔබට තේරුම් ගත යුතු වෙනවා. තේරුම් ගන්නට පහසුවක් සඳහායි මම මේ විදිහට කරුණු මතක් කළේ. අපි නිකන් හිතලා බලන්න, කෙස් ටික නඩත්තු කරන්න, කෙස් ටික රැක බලා ගන්න, කෙස් ටික පෝෂණය කරන්න මොනතරම් දේවල් ටිකක් අද සමාජයේ කරනවද? ඒ වගේම ලොම් ටික නඩත්තු කරන්න, එහෙම නැතිනම් ඉවත් කරන්න, පෝෂණය කරන්න, එහෙම නැතිනම් මේ ටික රැක බලා ගන්න, මේ විදිහට ඒහා සම්බන්ධව මොනතරම් කාලයක්, වියදමක්, ශ්‍රමයක්, ධනයක් වැය කරනවද? ඊළඟට නියපොතු ටික මේ ටික නඩත්තු කරන්න, එහෙම නැතිනම් මේ ටික අලංකාරවත් කරන්න, මේ ටික යම් විදිහේ පෝෂණයන් වලට ලක් කරන්න විශාල වශයෙන් අපි වියපැහැදම් කරනවා, කැප වෙනවා, ආරක්ෂා කරනවා. දත් ටික පරිස්සම් කරන්න, පිරිසුදු කරන්න, ඒ වගේම මේවා රැක බලා ගන්න, ලස්සනට තියාගන්න නොයෙකුත් දේවල් අපි කරනවා.
ඊළඟට සම පිළිබඳව ගත්තාම මේ සමයේ ස්වභාවය වෙනස් කරලා තරුණ භාවයට පත් කරන්න, එහෙම නැතිනම් අඩුපාඩු පුරවල ලස්සන කරලා ගන්න මොනතරම් දේවල් ටිකක් අපි කරනවද මේ හැමත. හැබැයි පින්වත්නි, කෙස් ටිකට, ලොම් ටිකට, නිය ටිකට, දත් ටිකට සමට එහෙම කළාට එතනින් ඇතුලේ තියෙන දේවල් වලට අපිට එහෙම යමක් කරන්න ලොකු හැකියාවක් නැහැ. හැබැයි නැත එහෙම කියලා අපි අතෑරලා දාලා නැහැ. අපි කයේ ඇතුලේ තියෙන දේවල් පිළිබඳව අපිට බැහැරින් බලන්න බැරි වුණාට අපි ඒවා වෛද්‍ය පරීක්ෂණ වලින් හොයලා බලලා අඩුපාඩු තියෙනවා නම් ඒවට විශේෂ වෙච්ච දේවල් වලින් බෙහෙත් හේත් ආදීන් විශේෂයෙන්ම ඒ අඩුපාඩු ටික සකස් කරන්න විශාල වශයෙන් වෙහෙසෙන්න වෙනවා, කැප වෙන්න වෙනවා. හැබැයි මේ සියල්ලම බාහිරයෙන් කරන ලද්දක් කියන එක තේරුම් ගැනීමට අවශ්‍ය වෙනවා. ඒකක්වත් එපා කියලා නෙමෙයි මම මතක් කරන්නේ. ජීවත් වීම පිණිස මේ කය පෝෂණය කරන්න ඕනේ. ජීවත් වීම පිණිස මේ කය රැක බලා ගන්න ඕනේ. ඒ වගේම මේ කය හොඳට ආරක්ෂා කරන්නත් ඕනේ ජීවත් වීම පිණිස. මේ ජීවිතේ පවත්වාගෙන යාම පිණිස මේ කයට පෝෂණය කිරීමක්, රැක බලා ගැනීමක්, නඩත්තු කිරීමක්, ආරක්ෂා කිරීමක් කියන මේ දේවල් ටික මනවින් සිද්ධ කරන්න ඕනේ. හැබැයි එක දෙයක් අපේ හිතේ නුවණට අහු වෙලා තියෙන්න ඕනේ. මේ කරන සියලුම ක්‍රියාකාරකම් ටික බැහැරින් කරන ලද රැකවරණයක්, ආරක්ෂාවක්, පෝෂණයක් විතරයි. ආධ්‍යාත්මික පැත්තට මෙයින් ලැබුණ දෙයක් නැහැ. ආධ්‍යාත්මික පැත්තට මෙහින් කිසිදු විදිහේ යහපතක් සිද්ධ වෙලා නැහැ කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙමනම් අපි බලමු ආධ්‍යාත්මික පැත්තට කොහොමද කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. අපි මේක සංසන්දනාත්මකව බලමු. අපේ කයට යම් විදිහක හරි එහෙම නැතිනම් කෙස්ලොම් නියද සම්මස්නහර කියන මේ කොටස් ටිකට පෝෂණය කරනකොට අගුණ දේවල් මොනවා හරි එහෙම නැතිනම් ප්‍රත්‍ය නොවන දේවල් මොනවා හරි ලැබුණොත් අපි ඉක්මනින් ඒවා ඉවත් කරලා එහෙම නැතිනම් ඒවට කළ යුතු ප්‍රතිකර්ම යොදනවා. එහෙම අපත්‍ය දේවල් ලබා නොදෙන තරමට අපි මේ පිළිබඳව හොඳ අවධානයෙන් කටයුතු කරනවා. පුංචි හෝ කරදරයකටපත් වෙන්නේ නැති විදිහට පුළුවන් තරම් මේ රැකවරණයක් ලබා දෙනවා. ඒ වගේම මේ කයට යම් විදිහක හානි කරන දේවල් ඇනුනොත් කටුවක් හරි වේවා, උලක් හරි වේවා, අපි පුළුවන් තරම් මේ දේවල් අපේ කයෙන් ගලවලා අයින් කරලා පිරිසිදු කරලා එතනට බෙහෙත් හේත් ගල්වීමක් කරනවා. අපි බලමු පින්වත්නි අපේ හිතටත් එහෙම අපි කරනවද කියලා. හිත පැත්තෙන් අපේ මානසික පැත්තට යම් කටුවක්, උලක් ඇනුනොත් පීඩාකාරී විදිහේ යම් කාරණා ටිකක් මේ හිත පැත්තට ඇතුල් වුණොත් මේ හිත පැත්ත රකින්න පරිස්සම් කරන්න. එහෙම නැතිනම් ඒ ආපු උපද්‍රවයන් අයින් කරලා ප්‍රතිකර්ම ටිකක් කරන්න මොනතරම් අපි උත්සාහවත් වෙනවද කියලා ඔබම තමන්ගේ හිතෙන් අහලා තමන්ගේ නුවණින් හොඳට විමසලා බලන්න. අපි මේ කය සඳහා වෙහෙසන වෙහෙසිල්ලෙන් 100න් පංගුවක්වත් සමහර වෙලාවට අපි මේ අපේ ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා ඒ පැත්තේ තියෙන අඩුපාඩු ටික අයින් කරලා පිරිසුදු කිරීම කරලා ඊට අවශ්‍ය බෙහෙත් හේත් ගල්වලා රැක බලාගෙන ඒ වගේම නිවැරදි පෝෂණයක් විතරක් ලබා දීලා මේ හිත ලෙඩ වෙන දේවල් වලින් මේ හිත පරිස්සම් කරන්න මොනතරම් කැප වෙනවද කියන එක පිළිබඳව ඔබ තනිවම තමන්ගේ නුවණින් විමසලා බලන්න. ඒ නිසා අද දවසේ අපි හොඳට කල්පනාකාරී වෙන්නට ඕනේ. මේ දෙක පිළිබඳව දෙවර්ගයේ එහෙම නැතිනම් දෙපැත්ත පිළිබඳව හොඳට හිතලා බලන්න ඕනේ. අපි යම් බාහිර රැකවරණයක් කොච්චර ඉදිරිපත් කළත් කොච්චර ආරක්ෂක වැඩපිළිවෙලක් යොදලා තිබුණත්
ඒ සියලුම වැඩපිළිවෙළවල් වල ප්‍රතිඵලේ බාහිරින් තියෙන ආරක්ෂාවක් විතරයි. ආධ්‍යාත්මික පැත්ත රැක ගන්න පුළුවන්කම ලැබෙන විදිහට ආධ්‍යාත්මික පැත්තට ආරක්ෂාවක් ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයක් අපි අනුගමනය කළොත් පමණමයි මේ ආධ්‍යාත්මික පැත්ත රැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අපි වැඩිපුර නැඹුරු වෙන්න ඕනේ අපේ ආධ්‍යාත්මික පැත්ත නිවැරදි කරන්න, පිරිසුදු කරන්න, රැක බලා ගන්න, ඒ වගේම පෝෂණය කරන්න. හිතේ තියෙනවා යහපත් පැත්ත සහ අයහපත් පැත්ත කියලා වෙන් කරන්න පුළුවන් කාරණා දෙකක්, ධර්මතා දෙකක්. ඒ යහපත් පැත්ත සහ අයහපත් පැත්ත කියන එක සම්මතයට අනුව අපි වෙන් කළොත් හොඳ දේවල් සහ නරක දේවල් කියලා අපි වෙන් කරන්න පුළුවන්කම තියෙයි. හිතේ තියෙන හොඳ අදහස්, හොඳ ගතිගුණ, හොඳ සිතුම් පැතුම් ටික හොඳ විදිහට, ඒ වගේම ඊට ප්‍රතිවිරුද්ධ කාරණා ටික නරක හැටියටත් අපි වෙන් කරගත්තොත් මේක සම්මතයකට වෙන් කිරීමක් මේ විදිහට වෙන් කළාට අපේ සාමාන්‍ය හිතේ ස්වභාවය මේ දෙකටම මාරු වෙවි පවතින ස්වභාවයක්. අපි මේ විදිහට අපේ හිතේ ස්වභාවය පිළිබඳව මනමින් අධ්‍යයනයක් කළොත් ඒ අධ්‍යයනය තුළ තමයි අපිට හම්බ වෙන්නේ මේ හිතේ තියෙන හැබෑම ස්වභාවය කොයි වගේද කියලා. හිත සමහර වෙලාවට හරි උපක්‍රමශීලී, සමහර වෙලාවට හරි කපටි, සමහර වෙලාවට හරි ලැජ්ජාශීලී. මේ විදිහට හිතේ නොයෙකුත් ගති ලක්ෂණ තියෙනවා. ඒ ගති ලක්ෂණ අනුව තමයි මේ හිත හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. හිතේ ස්වභාවය හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. හිතේ ගතිය අනුව, එහෙම නැතිනම් අපි කියනවා චෛතසික ටික අනුව, චෛතසිකයේ ස්වභාවය අනුව තමයි හිත විවිධ වෙලා තියෙන්නේ. නොඑක් විදිහට හිත පෙරලිලා තියෙන්නේ හිත ඇසුරු කරපු හිතේ තියෙන ගති ලක්ෂණ ටික අනුවයි. එහෙමනම් අපිට මේ හිතේ තියෙන ගති ලක්ෂණ ටික නුවණකින් වෙනස් කිරීමකට ලක් කරන්න වෙනවා. ඒ හිතේ ගතිය යහපත් ගති පැවතුම් බවට හරවන්න නම් ඒ සඳහා දහමේ අපිට වටිනා දර්ශනයක් ඉදිරිපත් කරනවා. ඒ දර්ශනීය තුල පැහැදිලි කරන කාරණාව තමයි කෙටියෙන් මම මාතෘකා කරන්නට යෙදෙන ගාථාවේ සඳහන් වෙන අර්ථය ගත්තාම මේ අර්ථය තුල සඳහන් වෙන්නේ. මේ ප්‍රතිපදාව අපි මනම් කරනවා සීල සමාධි ප්‍රඥා කියලා. එහෙමනම් මේ සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාව පිළිබඳව තමයි මේ කතා කළ, එහෙම නැතිනම් මාතෘකා කළ ගාථාවේ සරල අදහස අර්ථය ලැබෙන්නේ. කයින් වෙන වැරදි ටික සිදු කරන්නේ නැතුව ඒ කයේ වෙන වැරදි ටික නතර කිරීම, වචනයෙන් වෙන වැරදි ටික සිදු කරන්නේ නැතුව වචනයෙන් වෙන වැරදි ටික නතර කර ගැනීම. එහෙමනම් කයේ වචනයේ සංවරය ආධ්‍යාත්මික පැත්තට තියෙන කාරණාවක්ද බාහිරේ පරිස්සම් කරන්න තියෙන කාරණාවක්ද? මෙන්න මේක ගැන මනාව කතා කළ යුතු කාරණයක් වෙනවා. කුසල් රජුරු ඇවිල්ලා අහන්නේ මෙන්න මේ වගේ මහා දාර්ශනික ප්‍රශ්නයක්. අපිට සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් කුසල් රජුරු කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගෙන් මෙච්චර බණ අහලා අඩුම තරමේ සෝවහන්වත් තත්ත්වයටපත් වෙන්න බැරි වෙච්ච, සමහරලාට කුසල් රජුරු කරපු කියපු දේවල් ටිකක් ගවේෂණය කළාම කෙනෙකුට හිතෙන්න පුළුවන් මහා හරි අනුවන රජ කෙනෙක්, මහා නිකන් මෝඩ පහේ මෝඩ වගේ මෝඩ දේවල් කරපු රජ කෙනෙක් කියලා කෙනෙකුට
හිතෙන්න පුළුවන්. මොකද අර මහා යාගයේම පවත්තලා විශාල සත්හානියක් සිද්ධ කරන්නට පෙළඹිච්ච අවස්ථාවල්, ඒ වගේම අර නිගණ්ඨ 7 දෙනෙක් එහෙම නැතිනම් ඒ ජටිල නිගණ්ඨ එහෙම නැතිනම් ඒ වගේ අර පිරිස 7 දෙනා යොදලා රහතන් වහන්සේලා හැටියට රඟපාන විදිහට තමන්ගේ සේවකයන්ට මතක් කරලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී කරපු ක්‍රියාකාරකම් ටික එහෙම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ රජතුමා මහ හරි අනුවන කපටි රජ කෙනෙක් කියලා. නමුත් ඇත්තටම මේ කොසල් රජුරෝ වෙනුවෙන් එහෙම නැතිනම් කොසල් රජුරෝයි බුදුරජාණන් වහන්සේ අතර වෙච්ච මේ සාකච්ඡා ටික තමයි කෝසල සංයුත්තේ සංයුත්නිකායේ සංයුත්තයක්ම තියෙනවා කෝසල සංයුත්තේ කියලා. ඒකේ තියෙන කරුණු ටික විග්‍රහ කරලා බැලුවාම හොන්ත නුවණක් තිබුණ තීක්ෂණ නුවණකින් ජීවිතය දිහා බලන්න හැකියාව තිබුණ චරිතයක් තමයි මේ කොසල් රජුරෝ කියලා කියන්නේ. අනාගත ප්‍රාර්ථනාවක් හේතුවෙන් මාර්ගඵල ලබන්න බැරි වුණ එක නුවණේ අඩුවක් නෙමෙයි. ඒ අනාගතයේ ප්‍රාර්ථනාවක් නිසා. ඉතින් මම මේ ටික මතක් කළේ කොසල් රජුරෝ මෙතන මේ අහන ප්‍රශ්නය අනුවන අඥාන ප්‍රශ්නයක් නෙමෙයි. හොද්ද නුවණකින් තීක්ෂණ බවකින් දැකපු සිද්ධවීමක් මේ අහන්නේ. ඇත්තස්ත්‍රිය පාබල කියන මේ බහැරින් රැකවරණය දෙන්න පුළුවන් ආරක්ෂක විධිවිධාන ටික කොච්චර සකස් කරලා තිබුණත් ඒකෙන් තමන්ගේ ඇතුළාන්තයේ මානසික පැත්තේ රැකවරණයක් විදිහට ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ නේද කියන එක තේරුම් ගිය නිසායි මේ විදිහේ ප්‍රශ්නයක් කල්පනා කර කර ඉන්නකොට ඇති වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා විමසන්නේ. එතනදී කොසල් රජුව මතක් කරනවා බුදුරජාණන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ ඒ විදිහේ ලොකු රැකවරණයක් ආරක්ෂක වැඩපිළිවෙලක් යොදලා තිබුණට ඒ යොදලා තිබුණ සියලුම රැකවරණයන් බාහිරයි. එහෙමනම් ආධ්‍යාත්මික පැත්ත රැකගන්න නම් කෙනෙක් ආධ්‍යාත්මික පැත්ත විනාශ කරගන්නේ කොයි විදිහද ඒ ටික රැකගන්න ඕනේ නේද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. එතෙන්දී කොසල් රජුරුවම ඉදිරිපත් කරන අදහසක් විදිහට මේ කයින් අසංවර වෙන්නේ නැතුව ආධ්‍යාත්මික පැත්ත කය නිසා අසංවර කරනවා. ඒ නිසා ආධ්‍යාත්මික පැත්ත සංවර කරන්න නම් කය සංවර කරන්න වෙනවා. ආධ්‍යාත්මික පැත්ත අසංවරකම නිසා වචනය අසංවර වෙනවා. ආධ්‍යාත්මික පැත්ත අසංවර වෙන්න නම් සංවර කරන්න නම් වචනය සංවර කරන්න වෙනවා. ඒ නිසා කායේන සංවරෝ සාදු වාචාය සංවරෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කය සංවර කරන්න යහපත් විදිහට වචනය සංවර කරන්න යහපත් විදිහට මේ කය වචන දෙකේ සංවරයෙන් තමයි පටන් ගන්න තියෙන්නේ ආරම්භ කරන්න තියෙන්නේ. ඕක අපිට ප්‍රතිපදාව විදිහට පෙන්වන්නේ සීල ප්‍රතිපදාව විදිහට. කයේ සංවරයයි වචනේ සංවරයයි. ඊට පස්සේ පෙන්නනවා මනසා සංවරෝ සාදු සබ්බත් සංවරෝ. මනස යහපත්ව සංවර කරන්න සියලු තැන්හි යහපත්ව සංවර කරන්න කියලා. ඊට පස්සේ පෙන්නනවා සබ්බත් සංවතෝ ලජ්ජේ. සියල්ල සංවත කරන්න විවෘත කරන්න එපා කියලා කියනවා. ඒ කියන්නේ මේ මනස බහැරට විවෘත කරන්න එපා, බහැරට පතිත කරන්න එපා, එළියට අරන් යන්න එපා. සංවත කරන්න, විවෘත කරන්න එපා, වහල් දාන්න ඇතුළට. ඇතුලේ රඳවන්න. ඊට පස්සේ ලැජ්ජා රක්කිතෝ ලැජ්ජාවක් ඇතුව ආරක්ෂා කරන්න. මෙතන ලැජ්ජාව කියන වචනේ පෙන්නුවේ පව් කරන්නට තියෙන ලැජ්ජාව පිළිබඳ වූ පෙන්වීමක්. ඒ කියන්නේ අහිත අකුසලයට බර වෙන්න තියෙන බවක් ඇති වෙනවා නම් ඒ පිළිබඳව තමන්ම ලැජ්ජාවකටපත් වෙන්න කියලා. හිතේ ලැජ්ජාශීලී භාවයක් ඇති කරගන්න කියලා. ඒ තුලින් රකින්න කියලා කිව්වා මේ හිත. එහෙමනම් දැන් සීලයෙන් කරලා තියෙන්නේ කය වචන දෙක සංවර කිරීමෙන් කරලා තියෙන්නේ කායන සංවරෝ සාදු වාචාය සංවරෝ සාදු මනසා සංවරෝ සාදු කියලා මේ තුන්දර සංවර කිරීමෙන් කරලා තියෙන්නෙම මේ හිත සංවර කරන වැඩ පිළිවෙලමයි. ඒක අපි තවදුරටත් පැහැදිලි කරගත්තොත්
ඒකෙදී අපිට විස්තර කරගන්න පුළුවන්කම ලැබෙනවා අපේ මේ මානසික මට්ටමේ ඇති වෙන කෙලෙසුත් එක්ක කරන ලද ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහටයි කයෙන් අසංවරව හැසිරෙන්න පුළුවන්කම තියෙනවා. කයෙන් අසංවරව හැසිරෙච්ච නිසා හිත අසංවර වුණාම නෙමෙයි. අපිට එහෙම හිතේ සමහර වෙලාවට. හිතේ අසංවරභාවය නිසාමයි කයේ අසංවරභාවයටපත් වෙන්නේ. කයේ අසංවරභාවය නිසා හිත අසංවර වෙනවා නෙමෙයි ඇත්තටම හිතේ තියෙන අසංවරකම නිසායි කය අසංවර වෙලා තියෙන්නේ. හිතේ මේ විදිහට අසංවරභාවය නිසායි වචනේ අසංවර වෙලා තියෙන්නේ. ඒ නිසා කය වචන දෙකේ සංවරය කියලා කියන්නේම තවත් පැත්තකින් හිතෙන් කය අසංවර වෙලා හිතෙන් වචනේ අසංවරලා තියෙන මේ ස්වභාවය වළක්වන එකයි කයේ සංවරයෙන් වචනේ සංවරයෙන් කරලා තියෙන්නේ. යම් කෙනෙක් කයෙන් අසංවර වෙන්නේ කොහොමද කියන එක වචනයෙන් අසංවර වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි ටිකක් විමසලා බැලුවොත් කයෙන් වෙන අසංවර වීම තුනකට වෙන් කරනවා. කය අසංවර විදිහට හැසිරෙන විදිහ එහෙම නැතිනම් ක්‍රියාත්මක වෙන විදිහ තුන් ආකාරයයි. ඒ තමයි ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය. මේකේ ටිකක් ගැඹුරින් විග්‍රහ කරලා බැලුවහම අපි උදාහරණයකට මම අරගන්නම් ඔබට සත්ව ඝාතනය කියන කාරණාව කයින් වෙන වැරද්ද. මෙතනදී සතෙක් කියලා හඳුනන බව, මැරීමේ චේතනා පහළ වීම, මරන්නේ කොයි අයුරින්ද කියලා උපක්‍රම ටික සූදානම් කිරීම, එහෙම නැත්නම් උපක්‍රම සිටීම, මැරීමේ චේතනාව සමග උපක්‍රම යොදලා මරලා දානවා කියන, එහෙම නැත්නම් ජීවිතක්ෂයටපත් කරනවා. ඝාතනයේ සිද්ධ වූ බවට නැවත හඳුනා ගැනීමක් සිද්ධ වෙන්නත් ඕනේ. මෙන්න මේ කරුණු ටික කාරණා ටික සම්පූර්ණ වීමෙන් තමයි ප්‍රාණඝාත අකුසල කර්මයක් බවට පත් වෙන්නේ. එතකොට කයින් වෙන්නේ සතිකුට ඒ චේතනාවට අනුකූලව ක්‍රියාත්මක කරලා සත්වයා ඝාතනය කිරීමයි. හැබැයි කයේ මේ ක්‍රියාවලියට බලපෑම් කළේ මානසික මට්ටමේ ඇතිවෙච්ච චේතනා ටිකයි. එhmenan කයින් වුණ මේ වැරද්ද ක්‍රියාත්මක කිරීම පිණිස මනසේ ක්‍රියාවලියක් වැය වෙලා තියෙනවා. ඒකයි මනස මූලික වෙලා, මනස ප්‍රධාන වෙලා මේ කයින් වචනයෙන් වෙන වැරදි පිළිබඳව සහ නිවැරදි දේවල් පිළිබඳව ධම්මපදයේ අපිට ගාථා වලින් විග්‍රහ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මා මේ පිළිබඳව දීර්ඝව පැහැදිලි කරන්නට අවශ්‍ය නැහැ. ධර්ම ශ්‍රවණය කරන පිරිස නිසා මේ හැම දිනාට මේ පිළිබඳව යම් වැටහීමක් දැනුමක් තියෙනවා. වචනයෙන් වෙන වැරදිත් ඒ වගේමයි. බොරුවක්, කේලමක්, හිස් වචනයක්, පරුස වචනයක් කියන මේ වචනයෙන් වෙන වැරදි හතරක් තියෙනවා. මේ වචනයෙන් වෙන වැරදි හතර ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ ක්‍රියාවලියට මානසික පැත්තෙන් චේතනාන්විතව බලපෑමක් ඇති කළොත් පමණයි. සමහර වෙලාවට අපි කියනවා අනේ හිතලා නෙමෙයි කිව්වේ, සමහරවිට අනේ හිතලා නෙමෙයි කළේ කියලා අපි කරපු දෙයකට සහ කියපු දෙයකට අපි එහෙම වචනේ පාවිච්චි කරයි. හිතලා නෙමෙයිනේ කියලා. නමුත් චේතනාවක් පහළ වුණ බවවත් අඳුන ගන්න තරම් නුවණක් නැතිකම එක හේතුවක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් හිතේ තියෙන වංචනික අවස්ථාවක්, හිත රැවටිච්ච අවස්ථාවක්, තමන්ම තමන් රවට්ටලා සමහරලාට තවත් කියන බොරුවක් වෙන්න පුළුවන්. හිතලා නෙමෙයිනේ කිව්වේ, හිතලා නෙමෙයිනේ කරේ කියන මෙන්න මේ ක්‍රියාවලිය. නමුත් වෙන ක්‍රියාවකදී තවත් දෙයක් සිද්ධ වුණොත් ඒ දේ චේතනාන්විත බවකින් තොර වෙන්න පුළුවන්. අපි යනකොට නිකන් ඇවිදගෙන යනකොට නොදැනුවත්කමින් සත්තු මැරෙන්න පුළුවන්. හැබැයි ඒ පිළිබඳව නෙමෙයි මම මේ මතක් කරන්නේ.
චේතනාන්විතවම සත්ව ඝාතනය පිළිබඳව ප්‍රාණඝාතය පිළිබඳව මේ විදිහට කයින් සහ වචනයෙන් වෙන වැරදි ටික මනසේ තියෙන අකුසල සිතුවිලි ටික අකුසල දෝෂයන් ටික නිසා ක්‍රියාවට නැගුණ සිදුවීමක් කියන එක ඔබට පැහැදිලි ඇති කියලා හිතනවා. එහෙමනම් අපි කය සංවර කරන්නේ වචනේ සංවර කරන්නේ අසංවරව පවතින මේ හිතේ කයෙන් වෙන වැරදි ටික වචනයෙන් වෙන වැරදි ටික නොකර ඉන්න පුළුවන් වෙන විදිහට ඇතුළට දාපු ආරක්ෂක වැඩපිළිවෙල. බැහැරින් මේ කය කොච්චර ආරක්ෂා කරන්න හැදුවා ඒ බැහැරින් කරන ආරක්ෂාව නිසා හිත රැකෙන්නේ නැහැ ආධ්‍යාත්මික පැත්ත රකින්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් ආධ්‍යාත්මික පැත්ත රැකෙන විදිහට ආධ්‍යාත්මික පැත්තෙන්ම මේ දොරවල් ටික සංවර කරනවා නම් මොකද බැහැරින් අපි කාගේවත් සීලයක් සංවරයක් ඇති කරවන්න බෑ මොනතරම් නීති රීති දැම්මත්. ඒක මම නිකන් සරල උදාහරණයක් ගන්නම්. ඕනෑම රටක තියෙනවා ඒ රටට ආවේනික වෙච්ච නීති රීති මාලාවක්. මිනිසුන්ගේ යහපත වෙනුවෙන්ම සියලු දෙනාගේ පහසුව පැවැත්ම පිණිස පනවන්නට යෙදුන නීති රීති මාලාවක් තියෙනවා. ඒ සියලුම නීති රීති මාලාවට යටත් වෙලා තියෙන්නේ ඒ නීති කඩ කළාම ලැබෙන බරපතල විදිහේ දඬුවම් වලට බයයි. ඒ නීති රීති මාලාවෙන් තමන්ට රැකවරණයක් ලැබෙන්න ඕනි කියන කාරණාවට වඩා නීතිය කැඩුවොත් ලැබෙන දඬුවමට තියෙන බය නිසායි ඒ නීති රීති රකින්නේ ආරක්ෂා කරන්නේ. උදාහරණයකට ගත්තොත් ලංකාවේ තියෙන උදාහරණයක් මම මේ ඔබට මතක් කරන්නම්. යතුරු පැදියක ගමන් කරනකොට හෙල්මට් එකක් පාවිච්චි කිරීම එහෙම නැතිනම් ආරක්ෂක උපකරණයක් හිසට පැලඳීම අත්‍යවශ්‍ය කාරණයක්. හැබැයි මේක පළඳින්නේ නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් දැක්කහම ඒ අයගෙන් වෙන එහෙම නැතිනම් නඩුවකට එහෙම නැතිනම් වන්දියකට යටත්ව යම් විදිහක නීති කඩ කිරීමකට කියන දඬුවමට බය නිසා ඒ අය ඉන්න තැනකදී මේ හිස්සට දාන ආවරණය එහෙම නැතිනම් හෙල්මට් එක පාවිච්චි කරනවා. එහෙම නැති වෙලාවක ඒ නිලධාරීන් නැත්තම් ඕනේ නෑ ඔක පාවිච්චි කරන්න කියන අදහස හිතට ඇවිල්ලා නොදා යනවා. නමුත් දැන් මේක දාන්න කියලා කිව්වේ තමන්ගේම පැත්තේ රැකවරණයකට ආරක්ෂාවට. හදිසි කරදරයක් වෙච්ච වෙලාවක තමන්ට ලොකු රැකවරණයක් ලැබෙනවා මේ හිතට පළදින ආවරණය නිසා. හැබැයි අපේ පිරිස මේක පළඳින්නේ පොලිසියයෙන් බේරෙන්න, නීතියෙන් බේරෙන්න. මෙන්න මේ වගේ ආරක්ෂාවට යොදපු දේ ක්‍රියාත්මක කරන්නේ දඬුවමකට බයයි නම් දඬුවමකට යටත්ව බයයි නම් අපි එකකින් ආරක්ෂා වෙලා නැහැ. අපි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ දඬුවමෙන් වැළකීච්ච එක විතරයි. නමුත් දඬුවමෙන් වැළකෙනවා කියන කාරණාවෙන් විතරක් අපි රැකිලා නැහැ. මේ හිත පිළිබඳවත් එහෙමමයි. හිත රකින්න ඕන නිසායි, හිත රැකෙන්න ඕන නිසායි, හිතේ සංවරය හදන්න ඕන නිසායි අපි මේ සිල් ටික රකින්න ඕනේ. කය වචන දෙක සංවර කරන්න ඕනේ. එහෙම නැතිනම් අපි ලෝක සම්මතයට අනුව සත්තු මරණ එක වැරදි වැඩක්, අපාය යන්න හේතු වෙන දෙයක්, හොරකම් කරන එක ලෝක සම්මතය තුල වැරදි ක්‍රියාවක්, දඬුවම් ලැබෙන්න ඕන කාරණයක්. හොරකම් කළොත් දඬුවම් ලැබෙනවා. සත්ත්ව ඝාතනය, මනුෂ්‍ය ඝාතනය කළොත් දඬුවම් ලැබෙනවා. කාම මිත්‍යාචාරයේ යෙදුනොත් දඬුවම් ලැබෙනවා. බොරු කියලා හිස් වචන, පරුස වචන, කේලම් කියනකොට විශේෂයෙන්ම පරුස වචන ආදී බොරු ආදී කියලා විශාල කාලගොට්ටියක් එහෙම නැතිනම් කරදර ගොඩාක් ඇති වුණොත් දඬුවම් විඳින්න වෙනවා. එහෙම නැතිනම් අපාය යන්න වෙනවා කියන මෙන්න මේ කාරණාවෙන් වළකින්න විතරයි අපි අද සීල් රැකලා තියෙන්නේ. නමුත් හැබෑවටම සීලය තුල වෙන්නට ඕන කාරණේ තමයි තමන්ගේ ආධ්‍යාත්මික පැත්ත රැකෙන විදිහේ වැඩපිළිවෙලක් ඇති කරගන්න ඕනේ. ඒ වැඩපිළිවෙල ඉලක්ක කරලාමයි අපි සීල් රකින්නට ඕන.
එහෙමනම් බාහිරේ කොච්චර රැකලා ආරක්ෂා කළත් බාහිරයට කොච්චර රැකවරණයක් දැම්මත් ඒ රැකවරණය බාහිර රැකවරණයක් විතරමයි. ඒ බාහිර රැකවරණයට පුළුවන්කමක් නැහැ ආධ්‍යාත්මික රැකවරණයක් සලසන්න. මෙන්න මේ පණිවිඩය තමයි කොසල් රජුගේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කරන්නේ. Tamante මෙච්චර ආරක්ෂක සේනාවන් තිබිලා විශාල රැකවරණයක් තියෙන. මොකද කොසල් රජුව කියලා කියන්නේ ඒ යුද ශිල්පයේ අතින් බොහොම දක්ෂ රජ කෙනෙක්. මෙච්චර මේ දක්ෂ මේ කොසල් රජුරුවන්ගේ බල පරාක්‍රමය අති විශාලයි. එච්චර දක්ෂ රජුරුවන්ගේ ආරක්ෂාවටත් අති විශාල සේනාවක් ඉන්නවා. සිවුරංග සේනාවක්. මේ කොච්චර සේනාවක් හිටියත් කොච්චර පිරිස හිටියත් මේ රජුරුව පරිස්සම් කරන්න රජුරුවන්ගේ හිත පරිස්සම් කරන්න බෑ. ඒ කිසිම කෙනෙකුට ආධ්‍යාත්මික පැත්තේ තියෙන මේ මානසික ස්වභාවයේ පරිස්සම් කරන්න බෑ. ඒ කිසිම රැකවරණයකට කිසිම ආරක්ෂකයෙකුට බෑ. එහෙමනම් අපි බැහැරින් කරන කිසිදු රැකවරණයකට බෑ අපේ ආධ්‍යාත්මික පැත්ත ආරක්ෂා කරන්න. තමන්ගේ ආධ්‍යාත්මික පැත්ත ආරක්ෂා කරන්න පුළුවන්කම ලැබෙන්නේ තමන්ටමයි. ඒ සඳහා හොඳ නුවණක් තියෙන්න ඕනේ. දක්ෂකම තියෙන්න ඕනේ. හොඳ සිහියක් තියෙන්න ඕනේ. හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්න සිහිය තියෙන්නත් ඕනේ. ඒ හොඳට විමසලා බලලා ඒ මිදෙන්න හොඳ නුවණක් තියෙන්නත් ඕනේ. අපි හිතමු අපේ හිතේට ඊර්ෂ්‍යාව වගේ ලාමක අකුසල සිතක් පහළ වෙනකොට මේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය වගේ ලාමක සිතුවිලි පහළ වෙනකොට බැහැරින් මොන්නතරම් ආවරණ දැම්මත්, බැහැරින් මොන්නතරම් රැකවරණයක් දැම්මත් මේ මානසික පැත්තේ ඇතිවෙච්ච මේ දෝෂය නිවැරදි කරන්න බෑ. එහෙමනම් මේ දෝෂය නිවැරදි කරන්න නම් මානසික පැත්තෙන් මේකට විසඳුමක් සපයන්න වෙනවා. ඒ සඳහා පළමුවෙන් කරන්න වෙනවා අපිට මේ මානසික මට්ටමේ පවතින ස්වභාවය එළියට යන්නේ නැති විදිහට රැකවරණයක් දාන්න. මානසික මට්ටමේ ඇතිවෙච්ච මේ ස්වභාවය බහැරට යන්නේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, මාන්නය කියන මේ දේවල් වලින් හටගත්ත මේ මානසික මට්ටම බහැරට යන්නේ එක්ක කයින් එක්ක වචනේ. එහෙමනම් ඇතුළාන්තයේ ආරක්ෂා කරන්න දැන් අපිට මේ රැකවරණය දාන්න වෙනවා කයින් හෝ වචනයෙන් මේ කියන මානසික මට්ටම පරිස්සම් කරන්න. එහෙම නැත්නම් බහැරට ගිහිලා තවත් කරදරයකටපත් වෙන්න ඉඩ හදන්නේ නැතුව ඇතුළෙම තියලා පරිස්සම් කරන්න වෙනවා. ඇතුළෙම මේ ප්‍රශ්නේ විසඳන්න වෙන හින්දා. මොකද මේ ප්‍රශ්නේ තියෙන්නේ ඇතුළේ නිසා එළියට අරගෙන එළියෙන් ප්‍රශ්නේ විසඳන්න හැදුවට ඒක අසාර්ථකයි. ඒ නිසා ඇතුළේ ප්‍රශ්නේ ඇතුළෙම විසඳන්න වෙනවා. ඒ නිසා තමයි රැකවරණයක් දාන්නේ කයින් සහ වචනයෙන් එළියට බහින්න බැරි වෙන විදිහට. තව දුරටත් මේ කය වචන දෙක සංවර කළාට මේ හිතට පුළුවන්කම තියෙනවා තවත් බහින්න දොරවල් ටිකක් හදාගෙන. ඒ තමයි ඇහෙන්, කනෙන්, නහයෙන්, දිවෙන්, ශරීරයෙන් කියන මේ පංච ඉන්ද්‍රියන් හරහා එහෙම නැත්නම් පංච ආයතන හරහා මේ මානසික මට්ටමේ තියෙන අගුණ දුර්වලකම් ටික එළියට බහින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ආයතනයන්ගේ සංවරයක් ඇතිවීම පිණිස එහෙම නැත්නම් ඉන්ද්‍රියන්ගේ සංවරයක් ඇති කර ගැනීම පිණිස ඉන්ද්‍රිය සංවර සීලයක් පනවන්නේ අපිට මෙන්න මේ හේතුව නිසා. දැන් ඔන්න හිතට අර ආපු ලාමක අකුසල ධර්මයන් එක්ක එළිය කිසිදු ගනුදෙනුවක් කරන්න බැරි වෙන විදිහට මුලින්ම පරිසරය වැහුවා. දැන් බහැරට මේක සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් ඇතුළෙම තියාගෙන ඊට පස්සේ මනස පිළිබඳව ගවේෂණය කරනකොට ඔන්න දැන් ඇතුළේ තියෙන මේ කාරණා ටික හොඳට විමසලා බලනවා. මේ පිළිබඳව මම ඔබේ අවධානය යොමු කරන්නම් සතර සතිපට්ඨානයේ පිළිබඳව සඳහන් වෙනකොට චිත්තානුපස්සනාවේදී පෙන්නනවා සරාගං චිත්තං චපජානාති. රාග සහිත සිතක් නම් රාග සහිත සිතක් බව පජානාති. නුවණින් හොඳට දැනගන්න. නුවණින් දැනගන්නවා කියන එකයි
සාමාන්‍යයෙන් දැනගන්නවා කියන එකයි දෙකක්. මට රාගසිතක් ආවනේ කියලා දැන ගැනීම නෙමෙයි මේ නුවණින් දැනගන්නවා කියලා කියන්නේ. සදෝසං චිත්තං චපජානාති. ද්වේෂ සහිත සිතක් නම් ද්වේෂ සහිත සිතක් කියලා නුවණින් දැනගන්න ඕනේ. අනේ මට තරහක් ආවනේ කියලා පස්සේ හිමීට දැනගන්න එක නෙමෙයි මේ කියන්නේ. ඒකත් යම් දැනගැනීමක් තමයි. හැබැයි නුවණින් දැනගන්නවා කියන තැනක ඊට එහා ගිය ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ සිත හටගත්තේ කොහොමද කියලා, මේ සිතට තව තව වැඩි වුණේ කොහොමද කියලා, ඒ වගේම මේ සිත නැති වෙන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහේ මේ සිතේ ප්‍රභේද කීපයක් හොන්දට විමසලා බලලා දැන හඳුනා ගන්න බවට කියනවා නුවණින් දැනගන්නවා කියලා. ඒ නිසා අපේ හිතේ තියෙන මේ අගුණ දුර්වලකම් ටික කෙලෙස් විදිහට එහෙම නැතිනම් ඕග යෝග ග්‍රන්ථ නීවරණ ආශ්‍රව අනුසයන් සංයෝජන කියලා මේ කතා කරන මේ සියලුම ධර්මතා ටික හිතේ තියෙන අගුණ දුර්වලකම් ටික. මේ තියෙන අගුණ දුර්වලකම් ටික දුරු කරන්න ඕනේ. එහෙම නැතිනම් මේ හිත නිරන්තරයෙන් ලෙඩවලටපත් වෙනවා. ලෙඩ රෝගයන් වලටපත් වෙනවා. මේ හිත නිරන්තරයෙන් පීඩාකාරී භාවයටපත් වෙනවා. මේ හිත මහා විශාල දුකකට ඇද දානවා. මහා විශාල පීඩනයකටපත් කරනවා. ඒ නිසා මේ හිත හොඳට රැක බලා ගන්න වෙනවා. මේ හිත හොඳට පරිස්සම් කරන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ හිතට යහපත්ම දේවල් විතරක් පුළුවන් තරම් ලබා දීලා මේ හිත හොඳ ගුණධර්ම වලින් හොඳට පෝෂණය කරන්න වෙනවා. මේ හිතේ ස්වභාවය හොඳට තේරුම් අරගෙන ඊට අනුකූල වෙන විදිහට ඒ හිතට යහපත සැලසෙන විදිහට නිවැරදි මඟ පෙන්වීමක් කරන්න වෙනවා. මෙන්න මේ විදිහේ කටයුතු ටික කළොත් පමණමයි මේ ආධ්‍යාත්මික පැත්ත රැක්කා වෙන්නේ. ආධ්‍යාත්මික පැත්තට ආරක්ෂාවක් දැම්ම වෙන්නේ. නිවැරදි විදිහට මේ ආධ්‍යාත්මික පැත්ත පෝෂණය කළා වෙන්නේ. එහෙම නොවන තාක්කල් අපි බැහැරින් කරන සියලු රැකවරණයන් සියලු පෝෂණයන් ඒ කරන නඩත්තු කිරීම එහෙම නැත්නම් ඒ රැක බලා ගැනීම ඒ සියල්ලම බාහිර කාරණයක්ම වෙනවා. ආධ්‍යාත්මික පැත්තෙන් කරන කාරණයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ කියන කාරණය හොන්දට තේරුම් ගැනීම අපි නුවණින්ම විමසලා බැලිය යුතු කාරණයක් වෙනවා. ඉතින් කයෙන් වෙන වැරදි ටික, වචනයෙන් වෙන වැරදි ටික, මනසින් වෙන වැරදි ටික අපි ඉස්සෙල්ලා හඳුනා ගන්න ඕනේ. වැරද්ද වැරද්දක් බව හඳුනාගෙන වැරද්ද වැරද්දක් බව පිළිගන්න පුළුවන් නුවණක් තියෙන්නට ඕනේ. ඒ වැරද්ද වැරද්දක් විදිහට තේරුම් ගන්න පුළුවන් තරම් සත්පුරුෂකමක් තමන් ළඟ තියෙන්නට ඕනේ. ඒ විදිහට තේරුම් අරගෙන ඒ අඩුපාඩු එකින් එක නිවැරදි කරගන්න වීරියවන්ත වෙන්න වෙනවා. උත්සාහවත්වන්ත වෙන්න වෙනවා. නිකන් ඔබ හිතලා බලන්න සාමාන්‍ය එදිනෙදා ජීවිතය ගත කරනකොට අපිට નિરાයාසයෙන්ම නිකන් ඔහේ විවේකයෙන් ඉන්නකොට කුසල සිතුවිලි පහළ වෙන ප්‍රමාණය කොච්චර අඩුද කියලා. දානමය පින්කමක් වෙන්න පුළුවන්, සීලමය කටයුත්තක් වෙන්න පුළුවන්, භාවනාමය පැත්තෙන් කාරණයක් වෙන්න පුළුවන්. යම් දහම් කරුණක් හෝ මෙනෙහි කරන්න නම් හිතට ලොකු මෙහෙවීමකින් මේ දේ කරන්න වෙනවා. හිතට નિરાයාසයෙන් අරගෙන යන බව හරි අඩුයි. එහෙම එන බව ඇති දීර්ඝ කාලයක් ඒ බව හුරු කරපු කෙනෙකුට. එහෙම නැති කෙනෙකුට හිත નિરાයාසයෙන්ම කුසලයට නැඹුරු වෙන බව දකින්න හරි අඩුයි. අපි හිතමු පොයේ දවසට වෙන්න පුළුවන්, පොයට සමගාමීව ඒ වැඩසටහන් පවත්වන දිනයක වෙන්න පුළුවන්. එහෙම නැතිනම් Tamanට විවේක ලැබිච්ච අවස්ථාවක වෙන්න පුළුවන්. අපි ටිකක් කල්පනා කරන අද දවසේ මම මේ වෙලාවේ ටික වෙලාවක් අරගෙන ටිකක් භාවනා කරන්න ඕන. එහෙම නැතිනම් ටිකක් ධර්ම කරුණු ටිකක් මෙනෙහි කරන්න ඕන. එහෙම නැතිනම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ඕන. එහෙම නැතිනම් මම ධර්ම පොතපත කියවන්න ඕන කියලා මේ විදිහට
ධර්මයට නැඹුරු වෙච්ච මානසික මට්ටමක් ඇති කරගන්න ඕනේ කියලා කල්ැතුව සැලසුම් කරලා සමහර විට එහෙම නැත්නම් මේ අවස්ථාවට අනුකූලව හිතලා කල්පනා කරලා බොහොම ඕනකමින් කරන්න ඕනකමක් ඇති. හැබැයි ඔබ කොයිම වෙලාවකවත් හිතලා තියනවාද කල්පනා කරලා තියනවාද අද දවසේ මම විනාඩි 5ක් විතර මේ වැඩ කටයුතු වලින් ටිකක් මිදිලා විනාඩි 5ක 10ක විතර කාලයක් මම අද දවසේ ටිකක් වැඩිපුර ඊර්ෂ්‍යා කරන්න ඕනේ. එහෙම නැතිනම් අද දවසේ ටිකක් මම විනාඩි කිහිපයක් අරගෙන වෛර කරන්න ඕනේ. එහෙම නැතිනම් අද දවසේ මම මේ වෙලාවේ තුල මේ කාලය තුල මම මාන්නෙන් ඉන්න ඕනේ. එහෙම නැතිනම් ඕග යෝග ග්‍රන්ථ නීවරණ ආදී මේ කෙලෙස් වලට යට වෙලා අවිද්‍යාවෙන් අහු වෙලා තණ්හාවෙන් බැඳිලා අද දවසේ මම වැඩි කාලයක් මම එහෙම ඉන්න ඕනේ කියන එහෙම හිතලා ඒ විදිහට කල්පනා කරලා වැඩ කටයුතු කරපු අවස්ථාවක් ඔබට නැතුව ඇති. ඔබ ස්වභාවයෙන් මේ පැත්තට ගහගෙන ගිහින් ඇති. ඒ නිකන් ගියා නෙමෙයි. හිතේ ස්වභාවය ඒ විදිහට ගහගෙන යන ලක්ෂණයෙන් යුක්තයි. මොකද මේ හිත වැඩි කාලයක් හුරු වෙලා පුරුදු වෙලා තියෙන්නේ කුසලයේ තුල රැඳිලා ඉඳලා නෙමෙයි අකුසලයේ පැත්තටම නැඹුරු වෙලා අකුසලයේ තුල ගත කරපු කාලය මේ හිතේ ගත කරපු කාලය එහෙම නැත්නම් හිත පුරුදු කරපු කාලය තුල වැඩි. ඒ නිසා පුරුද්දට අනුව ගහගෙන යනවා. ඒ ගහගෙන යන ස්වභාවයෙන් අයින් කරන්න නම් අනිත් පැත්තට හරවන්න නම් හිතාමතා අපිට මේ දේ කරන්න වෙලා තියෙන්නේ. පටන් ගන්න හරි ආයාසයෙන් වෙහෙසකින් කරන්න වෙයි. මොකද මේ හිත කොච්චර යහපත් පැත්තට ඇදලා ගන්න හැදුවත් ගහගෙන යන්නෙම හිතේ යහපත් පැත්තට. ආධ්‍යාත්මික පැත්ත නැඹුරු වෙලා තියෙන්නම විනාශකාරී පැත්තට. දුක් විපාක විඳින පැත්තට. සසර ගමන දික් කරන පැත්තට. ඒක ස්වභාවයෙන්ම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ යන විදිහට යන්න ඉඩ ඇරලා ඒ යන විදිහට යන්න අවස්ථාව සලසලා කවදා හරි දවසක ගිහිල්ලා ඉවර වෙලා අනිත් පැත්තට හැරෙයි කියලා බලාගෙන ඉන්න එපා. හිත එහෙම කවදාක්වත් හැරෙන්නේ නැහැ. මේ හිත අනිත් පැත්තට හැරවීම නුවණක් ඇතුව නුවණැති පුද්ගලයෙක් විසින් සිද්ධ කළ යුතුම වෙනවා. මොකද මේ හිත නිවැරදි පැත්තට නැඹුරු කරන්න නම් ඒ නිවැරදි පුරුදු ඇති කරන්න නම් ඒක බුද්ධියක් අනු එහෙම නැතිනම් නුවණින්ම කළ යුතු දෙයක් වෙනවා. ඒ නිසා නුවණක් ඇතුවම මේ මානසික පැත්ත පිළිබඳව එහෙම නැතිනම් ආධ්‍යාත්මික පැත්ත පිළිබඳව අපි හොඳ ගවේෂණයක් කළ යුතු වෙනවා. හිතේ ස්වභාවය තේරුම් ගන්න, හිත පිළිබඳව වැඩ කරන්න අපි පුරුදු වෙන්න ඕනේ හොඳ නුවණක්, හොඳ සිහියක් එක්ක. මෙන්න මේ සිහියයි නුවණයි දෙකම එකට එක්තැන් වෙච්ච තැනට මතක් කරනවා යෝනිසෝ මනසිකාරය කියලා. එහෙමනම් යෝනිසෝ මනසිකාරයකින් යුක්තව මේ ආධ්‍යාත්මික පැත්ත ගවේෂණය කරනකොට මේ යෝනිසෝ මනසිකාරයෙන් වෙනවා විශාල යහපතක්. ඒ යහපත තමයි උපන් ආශ්‍රව ධර්මයක් තියෙනවා නම් මේ ඉපදුන ආශ්‍රව ධර්මයන් දුරු වෙන විදිහට හිතේ අගුණ දුර්වලකම් ඇති වෙන්න හේතු වුණ හිත ඇසුරු කරපු පුරුදු කරපු ක්‍රමයක් තියෙනවා නම් ඒකට කියන උපන් ආශ්‍රව ධර්මයන් කියලා. මෙන්න මේ ඉපදිච්ච ආශ්‍රව ධර්මයන් ටික දුරු වෙන විදිහට සිහියෙන් සහ නුවණින් යුක්තව මෙනෙහි කිරීමට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඒ විතරක් නෙමෙයි මේ හිත ඇසුරු කරපු මානසික මට්ටම එහෙම නැත්නම් හුරු කරපු ක්‍රමවේදයට අතිරේකව තව අලුත් වැරදි හුරුවකට මේ හිතපත් වෙන්න පුළුවන්. නැවත නැවත අලුතෙන් තව තවත් මේ හිතට වැරදි හුරුවන් එකතු වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට එකතු වෙන වැරදි හුරුවන්ගෙන් මේ හිත මුදවන්නත් වෙනවා. ඒ නිසා පෙන්නනවා නූපන් ආශ්‍රවයක් තියෙනවා නම් ඒ නූපදින තැනට කටයුතු කරන්න කියලා. උපන් ආශ්‍රව ධර්ම ටිකක් තියෙනවා නම් ඒ උපන් ආශ්‍රවයන් දුරු වීම පිණිස කටයුතු කළ යුතු වෙනවා. නූපන් ආශ්‍රව ධර්මයක් තියෙනවා නම් ඒ ආශ්‍රවයට ඉපදෙන්න දෙන්නේ නැතුව නූපදින තැනට කටයුතු කරන්න වෙනවා. මෙන්න මේ විදිහට හිතේ ඇසුර වෙනස් කරලා හුරුව වෙනස් කරලා යහපත් පැත්තකට හුරු කිරීම තමයි
යෝනිසෝ මනසිකාරයක් කරහා සිදු කරනු ලබන්නේ. ඉතින් ඒ නිසා යෝනිසෝ මනසිකාරයේ තරම් මේ හිතට යහපත සලසන යහපතට යොමු කරන ඒ වගේම මේ හිතට තියෙන මහ විශාල රැකවරණයක් තවත් නැති තරම් මේ හිත රැක බලා ගන්නවා. මේ හිත හොඳ දේවල් වලින් හොඳට පෝෂණය කරනවා. ඒ වගේම මේ හිතේ තියෙන අඩුපාඩු ටික හදලා නිවැරදි කරනවා. ඒ විතරක් නෙමේ මේ හිතේ ස්වභාවය යථාර්ථයේ දකින්න තැනට යොමු කරවීමක් කරනවා. ඒ විතරක් නෙමේ මේ හිතට යම් තාක් දුක් පීඩාවන් ඇති වෙන්න තියෙනවා නම් යම් පරිසරයක් ඒ සියලුම දුක් පීඩා වලින් එතර කරලා සියලුම දුක් වලින් එතර වුණ බව තියෙන උතුම් වූ නිවනට පත් කරන්නට යොමු කරන්නට ඒ මගට යොමු කිරීම සඳහා උපකාර කරන ධර්මතාවය තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරනවා ඉර උදා වීමට පෙර නිමිත්තක් තියෙනවා. උදෑසන ඉර උදා වෙනවයි කියන පණිවිඩය අරගෙන එනවා ඊට විනාඩි ගණනාවකට කලින් පැය භාගයක් විතර කාලයකට පෙර පණිවිඩයක් අරගෙන එනවා ඉර උදා වෙන්න දැන් සූදානම් කියලා. ඒකට කියනවා අරුණෝදය කියලා. ඉර උදා වෙන්න පෙර අතුව වටින් පිටින් ලා අඳුර නැකිලා ආලෝකයක් හට ගන්නවා. ටික ටික එළිය වැටෙන්න පටන් ගන්නවා. මේ එළිය වැටෙන එකට කියනවා අරුණෝදය උදා වුණා කියලා. අරුණ කියලා කියනවා. මේ අරුණ පණිවිඩයක් ගෙනල්ලා තියෙනවා තව ටික වෙලාවකින් ඉර උදා වෙන්න සූදානම් කියන එක. ඉරට පෙර නිමිත්තක් අරුණෝදය කියලා පෙන්නලා ඒ වගේ නිවනට පෙර නිමිත්තක් හැටියට පෙන්නනවා මේ යෝනිසෝ මනසිකාරයයි නිවනට තියෙන පෙර නිමිත්ත කියලා. එහෙමනම් නිවන් දකින්න ජීවිතයක නිවන් දකින්න වැඩපිළිවෙලක ඊට තියෙන පෙර දැනුම් දීම එහෙම නැත්නම් නිවන් මඟ යන්නේ මේකයි නිවන් මඟ කියන එක. එහෙම නැත්නම් නිවන ලබන්න මේ පුද්ගලයා සුදුසුයි කියන තැන දෙන පණිවිඩය තමයි අර ඉර උදාවට පෙර නිමිත්තක් විදිහට සාක්ෂියක් විදිහට සැපයුව මේ අරුණ ඒ ඉර උදාවට සාක්ෂියක් සැපයුවා පෙර නිමිත්තක් වුණා වගේ නිවනට පෙර නිමිත්තක් විදිහට යෝනිසෝ මනසිකාරයේ පෙන්නනවා. එහෙමනම් සිහිය සහ නුවණ කියන මේ දෙකම එක්තැන් කරගෙන යෝනිසෝ මනසිකාරයකින් යුක්තව උපන් ආශ්‍රව ධර්මයක් තියෙනවා නම් හිත ඇසුරු කරපු ක්‍රමවේදයක් තියෙනවා නම් අකුසලයේ පැත්තට වැරදි විදිහට ඇසුරු කරපු මේ ආශ්‍රවය උපන් ආශ්‍රවය දුරු කරන්න ඕන. ඒ වගේම තමයි හිත නැවත අලුත් වැරදි ඇසුරන් වලට වැරදි ක්‍රමවේදයන් වලට මේ හිතපත් වෙන්න පුළුවන්. මේ හිත වහා පෙරලෙන ස්වභාවයෙන් යුක්තයි. ඉක්මනින් අලුත් දෙයක් වැළඳ ගන්න ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා මේ හිත නැවත අලුතෙන් ආශ්‍රවයන් වලට පෙරලෙන්න පුළුවන්කම තියෙනවා. පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අලුතෙන් උපදින්න තියෙන ආශ්‍රව ධර්මයක් තියෙනවා නම් හිත ඇසුරු කරන ධර්මයන් තියෙනවා නම් ඒවා නූපදින තැනටත් කටයුතු සලස්වන්න වෙනවා. ඒ සඳහා අපිට සීලය මහා උපකාරී වෙනවා. සීලයක පිහිටලා ඉන්නකොට හිත පැවතිච්ච වැරදි ගති ලක්ෂණ එහෙම නැතිනම් වැරදි හුරු පුරුදු ටික වළක්වන්න පුළුවන්කම ලැබෙනවා. හිතේ තියෙන හුරුව වළක්වනවා කය වචන දෙක සංවර කරන්න ගියාම. හිතට දැන් වෙනදා වගේ කයෙන් වචනයෙන් ඒ හුරුවට කටයුතු කරන්න බෑ. හිත හුරු වෙලා තිබුණේ අකුසලයේ මේ පැත්තේ ඒ ආශ්‍රව ධර්මයන් මුල් කරගෙන සත්තු මරණ හොරකම් කරන කාම මිත්‍යාචාරයේ යෙදෙන්න හේතු වෙන මානසික පැත්තයි තිබුණේ. ඒ මානසික පැත්ත දැන් ඒ හුරුවට ගහගෙන ගිහිල්ලා කයෙන් ඒ වැරදි තුනම සිද්ධ වෙනවා නම් අන්න ඒක අයෝනිසෝ මානසිකාරයක් නිසා වෙච්ච දෙයක්. නුවණක් නැති සිහියක් නැති මෙනෙහි කිරීමකින් වෙච්ච ප්‍රතිඵලයක්. එහෙනම් ආධ්‍යාත්මික පැත්තේ ආරක්ෂාවක් වැඩපිළිවෙලක් නැතිකමයි. අයෝනිසෝ මානසිකාරයක් නිසා වෙච්ච වැරද්ද තමයි කයින් එළියට ගිහිල්ලා කයින් වෙන වැරදි ටික සිද්ධ වෙලා පාපයක් සිද්ධ කරගන්නවා විතරක් නෙමෙයි ආධ්‍යාත්මික පැත්ත විනාශ කරගන්නවා. ඒ වගේම හිතේ තියෙන ඇසුරට ඒ ආශ්‍රවයන් වලට අනුව
අකුසල ධර්මයන් ටිකට ගහගෙන ගිය මේ හිත වචනෙන් එළියට ගිහිල්ලා හිස් වචන බොරු කේලම් පරුස වචන කියන තැනටපත් වුණොත් වචනයෙන් වෙන වැරදි ටික සිද්ධ වෙනවා. ආධ්‍යාත්මික පැත්ත අනාරක්ෂිත වෙනවා. රැකවරණයක් නැතුව යනවා. මහ විශාල අකුසලයන් වලටපත් වෙනවා. සතර ගමන දීර්ඝ කරගන්න හේතු වෙනවා. එහෙමනම් දැන් මේ තියෙන ආශ්‍රව ධර්මයන් ටික නිසයි මේ විදිහට කයෙන් වචනයෙන් වෙන වැරදි ටික සිද්ධ වෙන්නේ. හිත ඇසුරු කරපු විදිහට යන්න ඉඩ දුන්න නිසායි. එහෙමනම් සිහියෙන් සහ නුවණින් යුක්ත වූ පුද්ගලයා උපන් ආශ්‍රව ධර්මයන් වළක්වනවා නම්, ඒ කියන්නේ උපන් ආශ්‍රව ධර්මයන් දුරු කරන්න කටයුතු කරනවා නම් දැන් හිතේ ඇසුරු කරපු විදිහ ඒ ඇසුරට ඉඩ සලස්වන්නේ නැහැ. කයින්වත් වචනයෙන්වත් එළියට යන්න පුළුවන් වෙන විදිහට. කයට රැකවරණයක්, කය හරහා රැකවරණයක් දානවා, වචනේ හරහා රැකවරණයක් දානවා. මේ රැකවරණ දාලා රැකවල් දාලා ආරක්ෂා කරන්නේ බාහිරයක් නෙමෙයි. මේ රැකවල් දාලා ආරක්ෂා කරන්නේ ආධ්‍යාත්මික පැත්ත. මොකද ආධ්‍යාත්මික පැත්ත රකින්න විදිහේ රැකවරණයක් වෙන්න ඕනේ මේ කයින් සහ වචනයෙන් වෙන සංවරය. එහෙමනම් හිතේ ආශ්‍රවයන් වලට දැන් එළියට ගිහිල්ලා කයෙන් අසංවර වෙන්නවත් වචනෙන් අසංවර වෙන්නවත් පුළුවන් කමක් නැහැ. දැන් මේ ආශ්‍රවයේ සංසිඳවන වැඩ පිළිවෙල පටන් ගන්න තියෙනවා. දැන් මොන්න සිහියෙන් සහ නුවණින් යුක්තව සීලයක පිහිටලා කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. දැන් එතකොට හිතේ ඇසුරෙන් බැහැරට යන්න තියෙන ගතිය අඩු කරලා හිත ඇතුළෙම මේක තැම්පත් වෙනවා, රැඳෙනවා, ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා දැන් මානසික පැත්ත අධ්‍යයනය කරන්න. ඔන්න දැන් හිතේම තියෙනවා මේ හිතේ ඇසුරෙන්ම උපදින කාරණා ටික හිත ඇතුළෙම නැවත නැවත ක්‍රියාත්මක වෙනවා. හිතේ ක්‍රියාත්මක වැරදි තුනක් තියෙනවා. ඒ වැරදි තුනට කියනවා අවිජ්ජා, ව්‍යාපාදේ සහ මිත්‍යා දිට්ඨිය කියලා. මනසින් වෙන වැරදි තුනක් තියෙනවා. අවිජ්ජාව කියලා කියන්නේ අවිද්‍යාව නෙමෙයි, මෙතන අවිජ්ජා කියලා කියන්නේ විෂම ලෝභය. ව්‍යාපාදේ කියලා කියන්නේ තරහව. මිත්‍යා දිට්ඨිය කියලා කියන්නේ වැරදි විදිහට දකින්න දැක්මක් තියෙනවා. මෙන්න මේ කාරණා ටිකක් නිවැරදි කරනවා සිහියෙන් සහ නුවණින් යුක්තව. හිත ඇසුරු කරපු මේ ගති ලක්ෂණ ටික දුරු කරන්න හොන්දට විමස මේ හිත ගැන ගවේෂණයක් කරනවා. ඉස්සල්ලා මේ හිත අල්ලගන්න, ග්‍රහණය කරගන්න නීවරණ ටික අයින් කරන්න ඕනේ. ඒ සඳහා සමත භාවනාවක් කරනවා. ඊට පස්සේ මේ හිතේ තියෙන අඩුපාඩු ටික නිවැරදි කරන්න ඒ ගති ලක්ෂණ ටික හඳුනගෙන ඒ ටික නිවැරදි මාවතට යොමු කරලා උපන් ආශ්‍රව දුරු වෙන විදිහටත් නූපන් ආශ්‍රව නූපදින විදිහටත් විදර්ශනා කරමින් මේ හිත වඩමින් කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. සීල සමාධි ප්‍රඥා කියන මේ ප්‍රතිපදාව අපිට ලබා දෙන්නේ මෙන්න මේ වැඩ පිළිවෙල සිද්ධ කිරීම සඳහායි. ඉතින් මේ විදිහට කොසල් රජුව අහපු මේ ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ කොසල් රජුව මේ ඉදිරිපත් කළා බැහැරින් මේ හිත රකින්න බෑ, ආධ්‍යාත්මික පැත්තෙන් විතරයි මේ හිත රකින්න පුළුවන් නේද භාග්‍යතුන් වහන්සේ කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් අනුමත කරනවා රජතුමනි එසේමයි, රජතුමනි එසේමයි, රජතුමනි ඔබ මේ කිව්ව කාරණේ එසේමයි කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කය සංවර කිරීම, වචනේ සංවර කිරීම සහ මනස සංවර කිරීම කියන මේ සියලුම සංවරයෙන් සහ ඒ වගේ මේ සංවරය තුල සංවෘත වුණාම විවෘත නොවි සංවෘත වෙන්න ඕනේ. එහෙම නැතිනම් විවෘත නොකර ඇතුලේ රඳව ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට ලැජ්ජාව ඇති වෙන විදිහට කරුණු කාරණාවන් පෙන්නලා මේ හිත වඩන්නට ඕනේ, ආධ්‍යාත්මික පැත්ත සකස් කරන්නට ඕනේ. අන්න එහෙම කළොත් පමණමයි ආධ්‍යාත්මික පැත්ත රැකෙන්නේ, ආරක්ෂා වෙන්නේ, දුකින් මිදෙන්න පුළුවන්, නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ කියලා මේ මාතෘකා කරගත්ත ගාථාව දේශනා කරලා සූත්‍ර දේශනාව સમાપ્ત කළා. ඉතින් අද මේ විදිහට මේ පණිවිඩය ඉදිරිපත් කරමින් අදට නියමිත ධර්ම දේශනාවත් මෙතකින් સમાપ્ત කරන්නයි සූදානම. ඉතින් මේ කතා කරපු දහම් කරුණු ටිකේ ඇතුලේ ඔබට යම් විදිහක නොතේරිච්ච තැනක්, අපැහැදිලි තැනක් තියෙනවා නම් මේ කිව්ව කාරණා ටික ඇතුලේ පමණක් ඔබට අහන්නට විමසන්නට දහම් ගැටලුවක් තියෙනවා නම් අවස්ථාව දෙන්නට සූදානම්කම තියෙනවා. පුංචි කාලයක් අරගෙන ඔබට ඒ කාලය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
අවසර ස්වාමීන් වහන්සේ ලස්සන උදාහරණයක් උපමාවක් දේශනා කරන්න තියදුනා ඉර උදා වීමට පෙර නිමිත්ත අරුණෝදය වගේ නිවනට පෙර නිමිත්ත යෝනිසමනසිකාරය කියලා. ඒක හරිම ලස්සන උදාහරණයක් තමයි. ඒක සූත්‍ර පිටකයේ කොතනද සඳහන් වෙන්නේ කියලා සානතර මතක ඇත්නම් පමණක් දේශනා කරන්න පුළුවන්. සංයුත්තනිකායේ සූත්‍රවල තියෙනවා මට හරියටම කියන්න මතක නැහැ. නමුත් මට මතකයේ හැටියට තියෙනවා සංයුත්තනිකායේ පටිච්ච සමුප්පාද පිළිබඳව කතා කරන සූත්‍ර ටික හම්බ වෙනවා අපිට හේතිකේ තියෙනවා. නමුත් මට හොයලා කියන්න නම් පුළුවන්කම තියෙන. නමුත් මේ වෙලාවේ ටිකක් අපහසුයි. මොකද සූත්‍ර ගණනාවක් තියෙන. ඒක එකක් තමයි ඔය මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන අරුණ පිළිබඳව උපමා කරලා සූත්‍ර ගණනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකෙන් එකක් තමයි කතා කරන්නේ මේ යෝනිසෝ මනසිකාරයේ විදිහට. මට හරියටම තන මේ වෙලාව කියන්න බෑ. නමුත් අපි ගෲප් එකට මම හොයලා දාන්නම් ඒ තියෙන තැන කොතනද කියලා මේ පෙළේ අරගෙන පින්තූරෙකුත් එක්ක මම දාලා තියන්නම් මේ WhatsApp group එකට එකතු කරන්න පුළුවන්. එහෙමයි සනන්ස. තුරන් සර්ණයි බිහින් කුසලත් වේවා. තව දුරටත් ගැටලු නැතිනම් සමාප්ත කරන්නට පුළුවන්කම තියෙනවා මහත්තයා. ජගත් මහත්තයා කොහොමද එතකොට ජයන්ත මහත්තයා කොහොමද? පිළිසුද තව ප්‍රශ්න ඇති පාටයි. වහන්සේට අප්‍රමාණ කුසලයක් වේවා. ඉතා මනෝරම් ධම් දේශනාවක්. දැන් අවසරයක් නැත ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා අද දින දේශනාව නිමා කිරීමට. ඉන් අනතුරුව මහත්මියක් සූදානම්ින් සිටිනවා පුණ්‍යානුමෝදනා කිරීම සඳහා. අවසරයි. සාදු සාදු. හොඳයි. එහෙමනම් අද දවසේ අපි හැමදෙනෙක්ම එකතු වෙලා සිද්ධ කරගන්න තියෙන අති උදාාර පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය පළමුවෙන් සියලුම දෙවියන්ට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍යසුර සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම සත්පුරුෂ අදහසින්ම මතක් කරන්නට ඕනේ ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානවලත් ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ ඒ සභාපති දුරන්දරේ දරන්නට යෙදුන අතිගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ අපි මේ වෙලාවේ සිහිපත් කරන දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ ඇතුළු කොට අපවත් වී වදාළ සියලුම සංඝ පීඨුන් වහන්සේලා අපි මේ වෙලාවේ සත්පුරුෂකමින් සිහිපත් කරලා පුණ්‍ය ආනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වෙනකොට විශාල වශයෙන් ලෝකයේ මිය පරලොව යනවා COVID-19 වසංගතයේ මුල් කරගෙන ඒ සියලු දෙනාත් මේ වෙලාවේ පොදුවේ සිහිපත් කරනවා. ඒ වගේම අද දායකත්වයේ දරන සුජාතා වික්‍රමතුංග ඒ මෑණියන් නමින් ඒ පවුල් වල අය නමින් මිය පරලොව යන්නට යෙදුන සියලුම ඥාතීනුත් මේ වෙලාවේදී සිහිපත් කරනවා. ඒ ඇතුළු කොට සම්බන්ධ වුණ ඔබ අප හැම දෙනෙක්ම නමින් මේ පරලොව ගියා වූ සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. දුකක නම් එයින් අත මිදලා සැපවත් වේවා. සැපක නම් ඒ සැප තව තව වඩා වර්ධනය කරගනිත්වා. ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිද්ධ කරගන්නට යෙදෙන අති උදාාර පුණ්‍ය ශක්තියේ කුසල ශක්තිය බලයෙන් ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ මේ වෙනකොට වැඩ කටයුතු ටික සිදු කරන නම කියනට අවසරයි මඩුගල්ලි මහානාම ස්වාමින් වහන්සේටත් ඒ වගේම මේ වෙනකොට බෞද්ධ මාධ්‍ය ජාලයේ තුල කටයුතු කරන බොරලන්දි ස්වාමින් වහන්සේ ඇතුළු කොට ඒ බෞද්ධ මාධ්‍ය ජාලයේ තුල කටයුතු කරන සියලුම ස්වාමින් වහන්සේලාත් මේ වෙලාවේ මතක් කරනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ සත්පුරුෂ අදහසින් සත්පුරුෂකමින් යුක්තව මතක් කරනවා. අපිට මේ විදිහට ධර්මයන් පැහැදිලි කරගන්න තේරුම් ගැනීමට විශාල වශයෙන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ අපිට ඒ උදව් උපකාර කළ මේ මඟ පෙන්වීම සිද්ධ කරන්නට යෙදුන අපගේ ධර්මාචාර්යයන් වහන්සේ සත්පුරුෂ අදහසින්ම සිහිපත් කරනවා. මාංකඩල සුදස්සන ස්වාමින් වහන්සේ ඒ වගේම නන්දරතන ස්වාමින් වහන්සේ මේ වෙනකොට මේ දිනවල ටිකක් මදක් අසනීප තත්ත්වයෙන් පසු වුණා කොත්මලේ කුමාර කස්සප පඬිත හාමුදුරන් වහන්සේ
ඉතින් උන්වහන්සේට අපි නිදුක් නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කළ ආශිර්වාද කරනවා. ඒ වගේම පරණ සේනාසනයේ වැඩ ඉන්න සුදස්සි පොඩි හාමුදුරන් වහන්සේ ඒ වගේම විශේෂයෙන්ම සිහිපත් කරනවා ඒ සුජාතා වික්‍රමතුංගගේ මෑණියන් ඒ පූජනීය බුද්ධංගල ආනන්ද ස්වාමීන් වහන්සේ සිහිපත් කරනවා ඒ ඇතුළු කොට සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයටත් කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පන්නිය ලැබේවා කියලා අපි සාදු කියලා ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අද දායකත්වයේ දරනු ලබන එංගලන්තයේ පදිංචි සුජාතා වික්‍රමතුංගයේ ඒ මෑණියන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ අසනීපව සිටින සරත් වීරසේකර මහත්මාණන්ට ආශිර්වාද කරන්නට ඒ වගේම මේ රෝගාතුරව සිටින පාසල් කාලයේ තමන්ගේ මිතුරියක් වන කාන්ති රත්නායක මේ මෙනවියටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා ආශිර්වාද කරන්නට මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඒ අතර තමන්ගේ සහෝදර සහෝදරියන් සිහිපත් කරනවා මල්ලිකා, ඩොනල්ඩ්, ශාන්ති, සුනන්ද, චන්ද්‍රානි, හේමන්ති ඇතුළු ඒ පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාත් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම මේ කටයුතු සිදු කර ගැනීම සඳහා ඒ සම්බන්ධීකරණ කටයුතු සිදු කර ගැනීමෙන් නිරන්තරයෙන් අපිව දැනුවත් කරමින් මේ දායකත්වයන් පිළිබඳව අපිට පැහැදිලි කරලා මේ පින්කමට අපව උනන්දු කරලා ඒ කටයුතු සිදු කරන්නට යෙදුනා ඒ මధుරිකා ඒ මෑණියන් සිහිපත් කරන්නට ඕනේ. ඒ වගේම මේ තාක්ෂණ කටයුතු වලදී උපරිමයෙන් ඒ වෙනුවෙන් කැප වෙලා විහිදිලා කටයුතු කරන්නට යෙදෙන ජයන්ත මහත්මයා ඒ වගේම කසුන් මහත්මයා ඇතුළු තවත් ඒ සම්බන්ධ වුණ පිරිසක් ඉන්නවා නම් ඒ හැම දෙනාටම පොදුවේ මේ අප සියලුම දෙනාට කාය චිත්ත පීඩාවකින් කරන දුක් නිරෝගී භාවය දිගාසිරි සම්පන්නිය ලැබිලා අපි හැම දිනෙකගේම ජීවිතවල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මය ඔබ අප හැම දිනාටම ඒ වගේම උදව් උපකාර කළ සත්පුරුෂකමින් කල්යාණ මිත්‍රත්වයෙන් උදව් උපකාර කළ සියලුම ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම ගිහි කල්යාණ මිතුරන් සියලු දෙනාටත් ඒ වගේම හැදු වැඩු දෙමෝපියන් ඇතුළු අනන්ත සසර පුරාවට මෞපිය ඥාතිත්වයෙන් සම්බන්ධ වෙලා යම් කෙනෙක් වෙනන් ඒ හැම දිනාටම උතුම් වූ ලෝකෝත්තර සෝය විදීමට නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිස මේ පින්කම උතුම් ආශිර්වාදයක් උතුම් පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. දැන් ආරාධනා කර සිටිනවා ගීතානි කුමාරසිංහ මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා. හොඳයි බොහොම පිං. සම්මා සම්බුදු සරණයි. ගෞරවනීය මහා සංඝරත්නයන් සහ සුපින්වත් ඔබ සැමගෙන් අවසරයි. සුපුරුදු පරිදි අද දවසේ අපගේ ධර්මඥානය වැඩි දියුණු කරමින් මෙත්සිත ඒකාලෝක කරමින් ඒ නිර්මල වූ නිකලැල් වූ ශ්‍රී සද්ධර්මය අත්තරක්කිත සූත්‍රය ඇසුරෙන් සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂණ ප්‍රදාන කරගත් සුමధుර ධර්ම දේශනාවක් සිදු කළ නම කියන්න අවසරයි පූජ්‍යපාද පළුගස්තව සද්ධාතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම උතුම් ධර්ම දේශනාව තුළින් ජනිත කරගත් අප්‍රමාණ කුසලස්කන්ධයත් පුණ්‍ය සම්භාරයත් එමෙන්ම ශ්‍රාවක පිරිස විසින් රැස් කරගත්තා වූ සියලු කුසල් සම්භාරයත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සඳහාත් අවසානයේ සියලු දුක් කෙලවර කරන ඒ ශාන්ත වූ ප්‍රණීත වූ පරම පිවිතුරු වූ නිබ්බාන ධාතුව සුවදායක ප්‍රතිපදාවකි ඊතා ඉක්මන් භවයක අවබෝධ කර ගැනීම සඳහා හේතු උපනිශ්‍රේ වේවා. ඒ වාගේම ඔබ වහන්සේ හැදූ වැඩූ පින්වත් දෙමාපියන්ටත් ගුරුපාද්‍යයන් වහන්සේලාටත් මේ පුණ්‍ය සම්භාරය සසර දුක් කෙලවර කර ඒ උතුම් අමා මහ නිවනින් සැනසීමට උපකාරී වේවා. මේ රැස් කරගත්තා වූ සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දී අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාදනය කරගෙන උතුම් නිවනටමපත් වේවා. අවසාන වශයෙන් උතුම් ධර්ම දානය සඳහා බැතිබර දායකත්වය ලබා දුන් පින්වතුන්ට නන් අයුරින් සංවිධාන කටයුතු සඳහා සහාය දුන් පින්වත් පිරිසටත් ශ්‍රවණය කළ ඔබ අප සැමටත් මේ සියලු පුණ්‍ය සම්භාරය අප සැමගේ උදාරතර මෙලව ජීවිතත් සාංශාරික ගමනත් සුවපත් කරගෙන ප්‍රාර්ථනා කරන බෝධි වලින් අමා මහ නිවන් සුව දක්වා පිහිට උපකාර වේවා. සාදු සාදු සාදු